නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස පිංහතුනී ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ හැටියට අපට දියුණු කළ යුතු භාවනා ක්‍රම 4ක් පෙන්නවා. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා. ඊළඟට මේ ධර්මයේ මේවා භාවනා වශයෙන් දියුණු කරලා ඉහළට දියුණු කරගන්න කෙනෙක් ධ්‍යාන මට්ටම් වලට හිත දියුණු කරගන්න ආකාර ගැන සඳහන් වෙනවා. විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ සඳහන් වෙනවා අතීත භාවනා ගුරුවරු මේ මෛත්‍රී, කරුණා, මුදිතා කියන භාවනා තුන ප්‍රායෝගිකව දියුණු කරගන්න ආකාරයත් ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනා තුනම දියුණු කරලා පළවෙනි ධ්‍යානයේ, දෙවනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ දක්වාම හිත දියුණු කරගන්න පුළුවන් ක්‍රමය, සමාධි මට්ටම් ඉහළටම වඩාගන්න පුළුවන් ක්‍රමය විස්තර කරලා තියෙනවා. ඊළඟට උපෙක්ඛා කියන භාවනාව තුළින් කෙනෙක් ජීවිතය තුළ උපෙක්ඛා කියන භාවනාව තුළින් කෙනෙක්ගේ ජීවිතය තුළ කොහොමද හතරවෙනි ධ්‍යානයට හිත උපේක්ෂාවට පත් කරගන්න කියන කාරණය ඉතා පැහැදිලිව විස්තර වෙලා තියෙන. තිය නිසා පිංහතුනි අද දවස මේ ධර්ම දේශනාව තුළ අපි කොහොමද ඔබ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපෙක්ඛා කියන ගුණ ධර්ම ප්‍රායෝගිකව ජීවිතය තුළ දියුණු කරගන්න ඉතාම වැදගත් දෙයක්. බොහෝ වෙලාවට ඔබ කරණීයමිත්ත සූත්‍රය ගෙවල් වල කියනවා, සමහර අයට කටපාඩම් ඇති. පුංචි දරුවෝ ඉඳන් පිරිත් කියනකොට කරණීයමිත්ත සූත්‍රය ඇහෙනකොට ගෙවල් වල තැන් තැන් වලින් හරි කියවනකොට හරි පොඩි දරුවෝ කටපාඩමින් කියවන ඔබ අහලා ඇති. හැබැයි බොහෝ දෙනෙක් ගත්තොත් බෞද්ධය හැටියට ඔබ අවංකව හිතන්න. අපි කටපාඩමින් කරණීයමිත්ත සූත්‍රය කියවුවට මේ දේශනාව තුළ ඇතුළත් වෙලා තියෙන්නේ මෛත්‍රී භාවනාව වඩන ක්‍රමයයි. මෛත්‍රී භාවනාව ඉහළටම දියුණු කරගන්න හැටි මේ දේශනාව තියෙන්නේ. මේ දේශනාව ඇතුළත් විදිහට භාවනා කළ යුතුයි කියලා දන්නේ කීයෙන් කී දෙනාද කියලා හිතන්න. බොහෝ පිරිසක් එක දන්නෙත් නෑ. හැබැයි පිරිත කටපාඩම් පාලියෙන් දැනගත්තට ඒ වචන අර්ථ කරණීයමිත්ත සූත්‍රයේ සඳහන් මෛත්‍රිය කොහොමද දියුණු කරන්නේ, මොකක්ද මේ දේශනාවේ අන්තර්ගතය, බොහෝ දෙනෙක් දන්නේ නෑ. ඊළඟට ඔබ දන්නවා කන්ද පිරිත. බොහෝ වෙලාවට මේ පිරිත් පොතෙත් තියෙනවා. සමහරු හිතාගෙන ඉන්නේ මේ පිරිත කෙවල් වලට ඔය නොයෙක් සර්පයෝ ආවට පස්සේ වත්තට හරි ඔය වැලි ටිකක් මතුරලා ගහන්න මේකේ තියෙන ගාතාවක් දෙකක් කියලා ඕවා තමයි සමහරු මේ පිරිතින් මේ සත්තු පන්නන්න, සර්පයෝ පන්නන්න, වැලි මතුරන්න මේවට තියෙන එකක් කියලා හිතාගෙන ඉන්න කොටසකුත් ඉන්නවා. හැබැයි පිංහතුනි කන්ද පිරිතේ සඳහන් වෙන්නේ මේ මහා පොළොවේ ඇවිදගෙන යන විස සහිත සර්ප වර්ග 4ක් කොටස් වශයෙන්, කුල වශයෙන් බුදුහාඳුරු බෙදලා පෙන්වනවා. විරූපාක්ඛ, චබ්බ්‍යාපුත්ත, ඒරාපත, කන්හා, ගෝතම. මෙන්න මේ සර්ප කුල අරමුණු කරගෙන මෛත්‍රිය වඩන්න කියලා. මේ සර්ප කුල අරමුණු කරගෙන මෛත්‍රිය දියුණු කරපු, මෛත්‍රිය වඩපු කෙනාට කවදාවත් සර්පයෙක් නිසා ජීවිත හානියක්, අනතුරක්, සර්පයෙක් දෂ්ට කිරීමේ සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුහාඳුරු විස්තර කරනවා. එහෙමනම් අපිට පේනවා මෛත්‍රිය කියන එක මනුස්සයන්ට විතරක් නෙමෙයි, තිරිසන් සතුන්ට පවා ඒ සතෙකුගෙන්වත් හානියක්, උපද්‍රවයක් නොවන විදිහට මෛත්‍රී සිත අපිට මහා ආශිර්වාදයක්, ආරක්ෂාවක් අපේ ජීවිතයට හදලා දෙනවා. මේ කන්ද පිරිත සඳහන් වෙනවා තමන් මෛත්‍රී කරන විරූපක්ඛේහි මේ මෙත්තං, මෙත්තං ඒරාපතේහි මේ, චබ්භ්‍යාපුත්තේහි මේ මෙත්තං,
මෙත්තං කන්හා ගෝතම කේහිච. ඒ සර්ප කොටස්වලට සර්ප කුලවලට මගේ මෛත්‍රිය වේවා කියලා මෛත්‍රී වඩන. ඊළඟට ඒක ආශිර්වාදය ඒ කිසිම සත්වයගෙන් සර්පයගෙන් කිසිම අනතුරක් අඩුගානේ මාමං අපාදකෝ හිංසී මාමං හිංසි ද්විපාදකෝ මාමං චතුප්පදෝ හිංසී මාමං හිංසි බහුප්පදෝ පා නැති සත්වයගෙන් මට අනතුරක් නොවේවා දෙපා ඇති සත්වයගෙන් මට අනතුරක් නොවේවා ඒකැන මනුස්සයගෙන්වත් මේ මෛත්‍රී වඩන පින නිසා කිසිම අමනුස්සයගෙන් මනුස්සයගෙන් සතයක්ගෙන් සිව්පාවෙක්ගෙන් බොහෝ පාඇති සත්තු ඉන්න ඔය හැකරැල්ලු නොඒ පාද ගොඩක් තියෙන සත්තු ඉන්න. එවැනි සතෙක්ගෙන්වත් පුංචිම හෝ විපතක් අනතුරක් නොවේවා. එතකොට බලන්න මෛත්‍රී ආශිර්වාදයෙන් කොච්චර තමන් රැකෙනවද. තමන්ට කොච්චර ආශිර්වාදයක් මේ මෛත්‍රයේ තුළ තමන්ගේ ජීවිතයට රැස්වෙනවාද. ඒ නිසා ප්‍රායෝගිකව භාවනා වසයෙන් පුරුදු කරගත යුතු දේවල් ධර්මය සඳහන් වේ. හැබැයි බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ. ඒ දේශනාවක අර්ථය අරගෙන තමන්ගේ ජීවිතයට අර්ථය ගලපගෙන ඒ තුළින් තමන්ගේ ජීවිතයේ ධර්මානුකූලව සකස් කරගන්න නෙමේ. සමහරුව එක පිරිතක් හැටියට කියන්න. එක මන්තරයක් හැටියට පාවිච්චි කරන්න. දැන් ඔබම බලන්න රතන සූත්‍රය. කොච්චර බලවත් දේශනාවද හැබැයි සමහර පොත්පත්වල සමහර පැරණි පිරිත් පොත්වල පවා. මොකද පිරිත් පොත බුදුරජාණන් වහන්සේ හදල සංගායනා කරලා රහතන් වහන්සේලා පිරිත් පොතේ තියෙන්නේ බුද්ධ දේශනා තමයි. හැබැයි ඒ පොත පසුකාලීනව සකස් කරගත්ත බුද්ධ දේශන ඇතුළත්ත සකස් කරපු ග්‍රන්ථයක්. ඒ පිරිවානා පොත් වහන්සේගේ බුද්ධ දේශනාවලවත් මූලික බණවරවල කිසිීම ප්‍රශ්නයක් නෑ සියල්ල බුද්ධ දේශනා. හැබැයි සමහර පිරිත් පොත් තියෙනවා ඒවැ අවසානයට එක කෙනාගේ අදහස් ඇතුල් කරලා එක ගාථා පස්සේ හදපු ඒවා ආශිර්වාදේවා දේව කන්නලව් කරනේවා. ඒ ගාථාවලින් කරන යම් යම් ගුරුකම් මන්තර යන්තර ඉදන් තියෙන සමහරයවතින රතන සූත්‍රය ගාථාවෙන් ගාථාව යන්තර හදල. එතකොට මේ වගේ මේ බුදු හාමුදුරන කාලේ යන්තර හදනේවා මන්තර ගුරුකං වලට පාවිච්චි කරනය බැලිහි නේවා ඒව කොහව බුද්ධ දේශනාවල නෑ. එහෙනම් අපිට පේනවා පසු කාලීනව එකෙක් කෙනා තම තමන්ට මේ දේශනාවල කොටස් සරගෙන වෙන වෙනම පැතිවලට පාවිච්චි කරලා තියෙන. පිංහත්තුනි අපි මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ ධර්මය පරිහරණය කරන්න ඕනේ ධර්මය කියන්න අපිට ඕන විදිහට වෙනස් කර අපේ අදහස්වලට අනුව අපිට ඕන විදිහට ගලපමින් ආමක මෙහෙම කරන්න මෙහෙම කරන්න ඒ විදිහට වෙනස් කර එකේ කලු තත්හදා බැලින් කරන්න දෙයක් නෙමෙයි බුද්ධ දේශනාව කියලා කියන්නේ බොහෝම ගෞරවෙන් ඒ දේශනාව අපි ආරක්ෂා කරගෙන යායුතු දෙයක්. බුදු කෙනෙක්ගේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සංසාරය කොච්චර කැපකිරීන් කරාදි කියල ඔබ මොහොතක් හිතන්. දීපංකර පාදමූලි විවරණ ගැනීමට පෙරම සොලොසා සංකයේ කල්ප ලක්ෂයක්. මනෝප්‍රනිධානයත් වාක්ප්‍රනිධානයත් සම්පූර්ණ කරල තමයි අෂ්ට ධර්ම සමවධානයෙන් විවරණ ගත්තේ. ඒ විවරණ ගත්තට පස්සේ දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්චා අධිට්ඨාන මෛත්‍රී උපෙක්හා මේ කියන දසපාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගෙන් සංසාරමීව පුරුදු කරගෙන ඇවිල්ල. දස පාරමී පමණක් සාරා සංකයේ කල්ප ලක්ෂයක් පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමි ජීවිත පරිත්‍යාගෙන් මේ පාරමී සම්පූර්ණ කරන්න. බුදු කෙනෙක් මේ ධර්මය අවබෝධ කරන්න ආපු සංසාර ගමන ගැන අපිට අදහාගන්නවත් බෑ. ඒ තරම් දීර්ඝ සංසාර ගමන. බුදුවෙනාත්ම හිතන් ඒ තරම් පාරමී සම්පූර්ණ කරගෙන
මේ මනුස්ස ලෝකයට ආව මහා පින්වන්තක් බුදුවෙන්නම න්‍යාවේ මවකුසින් බිහිවෙච්ච දවසෙම පියවර 7ක් ගමන් කරලා සිංහනාදයක් කර. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදහනි පුනම් බව. මම ලෝකෙ අග්‍රතම කෙනා. මමයි ලෝකෙ ජේෂ්ඨතම කෙනා. මමයි ලෝකෙ ශේෂ්ඨතම කෙනා. මේ මගේ අන්තිම ඉපදීමයි මෙයින් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනම ලෝකෙට පහළ වුණ. එදකොට බලන්නේ සිංහනාද මේ මගේ අන්තිම ඉපදීම. මෙයින් මතු ඉපදීමක් නෑ. මම ලෝකෙ ජේෂ්ඨතමය මමයි ලෝකෙ ශේෂ්ඨතම කෙනා. ඒ සිංහනාද කරගෙන ඇවිල්ලා මනුස්ස ලෝකයේ බෝසත් පුතෙක් හැටියට ඉපදිලා. බුදුවීම පිණිස අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක්‍රියා කරමින් මිඳපු දුක ගැන හිතන් සාමාන්‍ය මනුස්සයකුට හිතාගන්නවත් පුළුවන්ද මේ වගේ දුස්කරක්‍රියාවක් ගැන. ඒ තරම් කැපකිරීමක් කරලා තමයි ගුරූපදේශ රහිතව බෝධි මූලයේදී මේ උතුම් ධර්මය ඔබත් මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ ගුරූපදේශ රහිතව අවබෝධ කරගත්ත. ඒ නිසා පිංහතුනි අපි ඒ බුද්ධ වචනය ඒ ධර්මය පරිහරණය කරන්න ඕන බොහෝම ගෞරවේ. මේ ධර්මය පිහිටන්න බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා ධර්මීම පෙන්න්නනවා ධර්මය ඉගෙන ගන්න ධර්මී ගමන් කරන ශ්‍රාවකයෙක් තුළ තියෙන් ඕනෑ ලක්ෂණය. සත්තා මේ භගවා බුදුරජාණන් වහන්සේ මගේ ශාස්තෘන් වහන්සේ. ශ්‍රාවකෝ හමස්මි මං උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් පමණයි. භගවා ජානාති බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධයෙන්ම දන්නාසේක. අහන්න ජානාමි මම දන්න දෙයක් නෑ කියන තැනට එන්න. මේ සංසාරය ගැන සසරෙන් මිදීම ගැන නිවන ගැන මම මොනවද දන්න මන් දන්න දෙයක් නෑ. මගේ ශාස්තෘන් වහන්සේ බුදු හාමුදුරුවයි සියල්ල දන්න. උන්වහන්සේගේ දේශනාව තුළ මං ඒ ධර්මය තුළ මං ඒ ධර්මයට ගරු කරමින් ඒ ධර්ම මාර්ගය වඩනවා කියන තැනට ආවොත් අන්න එතන ඉදං ඔබට මේ ධර්ම මාර්ගය විවර වෙනවා. බොහෝ දෙනෙක් සමහරු බුදු හාදුරන්ටත් ඉහලින් හිතාගෙන ඒක එහෙම තිබ්බට පොතේ ඒක මමයි දන්න කියලා හිතනයි ඉන්න. අන්න එතනමයි වරදින තැන. එනිසා පිංහතුනි ශාස්තෘ ගෞරවේ ධර්ම ගෞරවේ තුනුරුවන්ට තියෙන ගෞරවේ තුළ බොහොම ගෞරවේ මේ ධර්මය පරිහරණය කරමින් ධර්මයත් කියන්නේ තමන්ට සසරින් මිදන්න තියෙන එකම මාර්ග අපේ ගුරුවරය. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ. උන්වහන්සේ ශාස්තෘත්වයට පත් කරා. ආනන්දේ තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව. නුඹලාගේ ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්නේ මේ ධර්මයයි විනයයි කියලා ධර්ම විනේ ශාස්තෘත්වයට පත් කරන්න. ගුරු තනතුරට පත් කරලා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ. එනම් අද අපේ ශාස්තෘන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන උන්වහන්සේ දේශනා කොට වදාළේ ධර්ම විනේ. ඒ නිසා පිංහතුනේ ධර්ම විනය තුළ ඔබේ ජීවිතය ධර්මානු කූලව සකස් කරගන්න ඔබ බොහෝම දක්ෂ කෙනෙක් බවට පත්වේ. ඉතිං අද ඔබට මේ ධර්මානු ශාසනාව තුළ විශේසින් පැහැදිලි කරලා දෙන්න. වර්තමානය අපිට පේනවා ලෝක දිහා බැලුවත් මේ කෙලෙස් සහිත මිනිස්සු තුළ මේ ස්වභාව කාතුලත් තියෙනවා. හැබැයි ඒක අඩු වැඩිකන් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකයේ මනුස්්‍යයෝ දිහා බුදුවැසින් බැලුවේ හැමෝගෙම හිත්වල කෙලෙස්වල ස්වභාව එක වගේ නෙමේ. අල්පරජක්ක මහරජක්ක කෙලෙස් වැඩී අය ඉන්නවා කෙලෙස් අඩු අය ඉන්නවා. ඔබ බලන්න සමහර රාග චරිත ඉන්නවා රාගේ වැඩි. සමහරයි ඉන්නවා උපතින්ම දවේශය වැඩි දවේශ චරිත ඉන්නවා. සමහරවති ඉන්නවා හිතේ විතර්ක වැඩි හැම වෙලේම ඔලු අවුල් කරගෙන හිත විසිරීලා අරක කොහොමද මේක කොහොමද ඒක කොහොමද හැම වෙලාම අවුල් සහගත චරිත ඉන්නවා. විතක්ක චරිත ඉන්න සද්ධහා චරිත ඉන්න. බොහොම සද්ධාවන්තයි ඉන්න. කෙලෙ සඩුවයි ඉන්න වැඩිය ඉන්න පොඩ්ඩ ඇත්නම් කේන්ති යන ඉන්න. සමහරු ඉන්න කවුරු මොනවා කීවත් බොහෝම ඉවසීමෙන් ඉන්න.
සමහරුන්ට හොඳට හිත දමනය කරගන්න පුළුවන්. තමන්ගේ කෙලෙස් යටපත් කරගන්න පුළුව. කවුරු ඇවිල්ල තමන්ව වරඳට පොළොඹෝගන්න හැදුවත් තමන්නෙ මේ වරදට පෙළබේ. තමන්ට හොඳට තමන්ගේ හිත දමනය කරගෙන ඕන තැනකද ආරක්ෂාවන්න පුළුව. එතකොට ඒ පුද්ගලයන්ගේ කෙලෙස්වල ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේ දැක්ක කෙලෙස් වැඩිය අය අඩුවයි ඉන්නවා. ඒ අය අතර පින්වන්තයි ඉන්නවා. ඒ අයට මේ ධර්මය ලැබුණොත් පින් ඇති අයින්නවා වීරියෙන් කෙලෙස් යටපත් කරගෙන පාලනය කරගෙන මේ ධර්මය අවබෝධ කරගන්න දක්ෂාය. හැබැයි ඒ අයට අහන්න නොලැබුණොත් වෙන්නේ අස්වනතු ධම්මස්ස පරිහායන්තේ. මේ ධර්මය අහන්න නොලැබුණොත් පින් ඇති අය පවා පිරිහිලා යනම්. එනිසා මතක තියාගන්න කෙනෙක් ඉන්න පුළුවන් ඊරිසියාව හරියට බලවත්. අනුන්ගේ දේවල්වලටම ලෝභ කරනවා. ඊරිසියා කරනවා. හැබැයි එයාට ධර්මාවබෝධයට පින තියෙන කෙනෙක් වෙන්න පුළුව. මේ ධර්මය ඇහෙනකොට එයාට හිතෙන්ට පුළුවන්. මං කොහොම හරි මගේ හිතේ තියෙන මේ පහස් සිතුවිලි නැති කරගන්න. මගේ හිතේ තියෙන ලාමක කෙලෙස් සහිත මේ පාපී සිතුවිලි මං කොහොමහරි යටපත් කරන. මං කොහොමහරි ඒව ආදීනව සිහි කරන. මං මුදිතාගුණේ වඩන. එයා අද ඉනම් පටන්ගත්ත කියලා හිතන්. එයා තමන්ගේ හිත දමනය කරගෙන ජයගන්න මාවතට පැමිණෙනවා. එයාට පින තියෙනවනම් වීරිය තියෙනවනම් උත්සාහය තියෙනවනම් තමන්ගත්ත උත්සාහය අකණ්ඩව පවත්වගෙන යන්න වීරිය තියෙනවනම් එයාට ජයගන්න පුළුවන්. හැබැයි සමහරයි ඉන්නවා ඒ අයට කොච්චර ධර්මය ඇහුනත් පිළිගන්න ගණනකට ගන්න අම්මට ඕන විදියට මං ඉන්න කිය. ඔබ මේ සමාජි දිහා බලන්න සමහරයි ඉන්නවා ඒ අයට ධර්මකරු කරුණාවෙන් යමක් කියල දීපා. සමහර වැරදි කරන අයින්න අකුසල් කරනවා. ඒ අයට සමහරයි කියල දෙනවා ඕක කරන්න එපා ඕක හොඳ නෑ පව් මේ වගේ සමහරු හරි සද්ධාවෙන් පිළිගන්න. අනේ සාදු සාධ කොච්චර දෙයක්ද. අනේ මට අවවාද කරනවට ගොඩාක් පින් මගේ වැරදි පෙන්නල දෙනවට ගොඩාක් පින් කියලා ඒක පිළිගන්න හදවතින්ම පිළිගන්න. ඉතාම සුළු පිරිසයි හැබැයි. බොහෝම ස්වල්පය අද හොයන්න තමාරුයි ඉන්නවා අමාරුයි ඉතාම සුළු පිරිසක්. හැබැයි සමාජ වැඩිපුර ඉන්නේ. ඉරිසියා කරනවා දවේශය වෛරය කුහකකං පලිගැනීම මේ ඔක්කොම එක් පුපුර ඉන්නවා. කවුරු හරි කරුණාවෙන් කියනවා. ඔහොම කරන්න එපා ඉරිසියා කරන්න එපා ඔය වගේ පහත් සිතුවිලි හිතන්න කියන කෙනාටත් බනිනවා. එන්න පාම මට බණ කියන්න. මට ඕන දේ මං කරන්නේ මට ඕන විදියටයි මං ඉන්නේ. මං යන අපාය කියන්න ඔබ අහලඇති ඔය වගේ කතා. ඔබේම බලන්න නිකං අසල් වැසියෝ නෑ දෑයෝ ඥාතිීන් යාලුවෝ හිතවත්තු එකට කණබොනා අතර. කොයි තරම් ඔය වගේ මතවාද දරාගත්තා ඉන්නවද කියලා. ඒ නිසා පින්වතුනේ සමහරුන්ට අවවාද කරලා කරුණාවෙන් කියල දීලා ධර්මය කියල දමනය කරන්න පුළුවන්. සමහරුවකට පිළිගන්න නෑ. තමන්ගේ මතේ හරි කියාගෙන ඒ අකුසලේම යන පිරිසක්කින්නවා. ඒ නිසා මේ ධර්මය ඇහෙනකොට පින් ඇති අයට පින මතු වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි ධර්මය කියන්න. ආදි කල්්‍යයාන මජ්්‍යය කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන. මුල මැදාග පිරිසිදුව පැහැදිලිව සාත්තං අර්ථ සහිතව සභ්‍යහාන්ජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකි පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසිත මේ පිරිසිදු නිවන් මගම මනුස්සයන්ට කියල දෙන්න. ඒ ධර්මී දේශනා කරමින් ගම් නියම් ගම්පුරා වඩින්න පින් ඇති අය මේ ධර්මය අවබෝධ කරගන්න. දෙව්මිනිස් ලෝකයාටම හිතසුව පිණි සත්තායි හිතායි සුකායි දේව මනුස්සාන මනුස්්‍යයන්ට විතරක්නෙ මේ දෙව්මිනිස් ලෝකයාට හිතසුව පිණිස උපකාරවේ. අන්නේ නිසා පිංහතුනේ මේ දේශනාව තුළ මේ ධර්ම දේශනාව කියවෙන කරුණු ඔබ ඔබේ ජීවිතයට ගලපල බලන්න. මේ කියන්නේ අහල පහලාය ගැනවත් ඔබේ සමහරලාවට ආමේ අරයට නං හොඳයි මේ බන් එහෙම හිතන සමහරු අන්න අරයට තමයි ඒක හරියන්න. මෙයාට තමයි තමන්ට තමන්ගේ ජීවිතයට ගලපගන්න නැතුව අනුන්ට ආදේශ කර බලන්න යන්න එපා. මේ හැම දෙයක්ම තමන්ගේ ජීවිතයට ගලපල බලන්න ඕපනයිකෝ තමා තුළින් දකින්න.
ඒ අඩුපාඩු තමා තුළින් සකස් කරගන්න. අන්න එතකොට ඔබට මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵලයක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. අද අපි බලමු ඉරිසියාව ගැන. කොච්චර භයානක දෙයක්ද. අද නිකං ඔබ සමාජ දිහා බලන්න මිනිස්සු ඉරිසියාවෙන් කොච්චර දැවෙනවද කියලා. මේක මහා භයානක දෙයක්. මහා පාපී සිතුවිලි හටගන්න. ඉරිසියාවත් එක්ක එන ඊළඟ දේ තමයි පලිගැනීම. වෛරය. ඉරිසියාවත් එක්කම පලිගන්න හිතෙනවා ඊට පස්සේ. ඉරිසියාව මුදිතාවට විරුද්ධ කෙනෙක්ගේ දියුණුව දැකලා ඉවසගන්න බෑ. සමහලාට කෙනෙක් ලස්සනට ඉන්නවා දැකල ඒකට ඉරිසියා කරනවා. කෙනෙක් හොඳට කනව බොනුව දැකල ඒකට ඉරිසියා කරනවා. කෙනෙක් ලස්සනට ඇඳල පැළඳලා ඉන්නවා දැකල ඒකට ඉරිසියා කරනවා. කෙනෙක් හොඳට ඉගෙන ගන්නවා දරුවේ ඒකට ඉරිසියා කරනවා. ඒකට ජීවත්තේ චාය අතරින් කවුරු හරි කෙනෙක් ඉක්මනින් දියුණු වෙනවා. ගියත් දොරක් හදාගෙන යානවාහනයක් කරගෙන ඉස්සරහට යනවා. විශාල ඉරිසියාවක් හිතේ ඇතිවෙන. මේ ඉරිසියාව මතකතියාගන්න සහෝදර සහෝදරය අතරින් ඇතිවෙන. දරුව අතරින් ඇතිවෙනවා. ඉගෙන ගන්න දරුව අතර සමහර දෙමවපියම ඇති කරවනවා දරුවන්ට. අන්න බලාපන් බට ඉගෙන ගන්න බැරිවුණට අර ළමය හොඳට ඉගෙන ගන්න. ඒකට අපේ එකා කියලා අර ළමයට බනිනවා ගහනවා අර දරුව අතර ඉරිසියාවක් ඇති කරවන. එතකොට මෙන්න මේ දේවල් වර්ධනය වෙලා ඒවා එකින් එක එකතු වෙලා මනස තුළ ගොඩ නැගෙනවා මහා පාපී සිතුවිලි කන්දරාව. හැම වෙලාම සමාජ බලන්න සමහරයින්න උදේ දන් රෑවෙනකං අනුන්ට සාප කරක. අනුන් නැසේවා කළ හිතනවා. වාහනක ගිය සමහලට කෙනෙක් අනේ හොඳට වාහනක යනවා. ඒ දිහා බලාගෙන හිතෙන් හිතන මුන් හැප්පිලාවත් යන්නේන මුන්ට අනතුරක් වෙන්නේන ඔහොම හිතනයින්න. මං මේ කතාවට කියන්න ඔබට තේරුම් ගන්න මේ හිතේ තියෙන පාපී සිතුවිලි. කොච්චර පවකාර සිතුවිලි මිනිස්සුන්ගේ හිත්වල ඇති වෙනවාද. ඒ විදිහට හිතෙන් හිතනවා. බුදුහාන්දුරුවම පෙන්නනවා අංගුත්තර නිකාය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණනේ දවේශයෙන් යුක්ත කෙනා නිදාගන්න ගිහිල්ලා ඉරිසියාව දවේශය බලවත් වනාට පස්සේ මේක තියෙන කෝදන සූත්‍රය. ඔන්න ඔබට පුළුවන් අංගුත්තර නිකාය කෝදන සූත්‍රය සත්තක නිපාති සඳහන් වෙන කෝදන කියල සූත්‍රය. මේ ක්‍රෝධ කරන කෙනා තමන්ගේ හතුරු ගැන තමන්ගේ තරහකාරය ගැන හිතන පාපී සිතුවිලි බුදු හාන්දුරුව පෙන්න්නන. යා කැමති නෑ කියෙන තමන්ගේ හතුරුල් නිදාගන්නටත් කැමති නෑ කිය. හිතෙන් ප්‍රාර්ථනා කරනවල් මුන්ට නම් නින්දයන්න එපා. ඔවුන්ට නං හොඳ නින්දක් ලැබෙන් එපා කියලා හිතේ ප්‍රාර්ථනා කර කර හිතෙන් හිතනවා. බන් කොච්චර පහද්ද කියලා. කෙනෙක් ලස්සනට ඇඳල පැනදර කවරුවර්කින අනයාගේ අද හරි ලස්සනයි. ඉවස ගන්න බෑ අනේ යාගේ ලස්සන බලට හොඳයි දැකල නැත්නම් මිනිස්සු ඔන්න හොම කියනයි නැද්ද කියලා හිතා කොච්චර අහල ඇතිද ඔබෝයි වගේ කතා. ඒ කෙනෙක් තව කෙනෙක්ව වර්ණා කරනකොට කෙනෙක් තව කෙනෙක්ගේ ලස්සන කියනකොට දරාගන්න බෑ. පුදුම ඉරිසියාවක් උපදින. කෙනෙක්ගේ ලස්සනට ඉරිසියා කරනවා. කෙනෙක්ගේ කටහඬට ඒ ඔබ බලන් ඔබ හොඳට හිතල බලන්න මේ ස්වභාවයන් එක එක ශේෂත්‍ර ඔස්සේ ගන්න හිතන් සමාට ගුරුවරු වැඩිපුර ඉරිසියා කරන්නේ තමන් එක්ක ඉන්න තවත් ගුරුවරු පිරිසකට තමන්ට වඩා ඉදිරියට යන දක්ෂ ගුරුවරුන්ට ඉරිසියා කරන. දරුවෝ අතර තමන් එක්ක ඉන්න තමන්ට වඩා දක්ෂ දරුවන් ගැන ඉරිසිය පොඩි දරුවන්ට එච්චර තේරෙන් නැතිවෙන්න පුළ දෙමවපියෝ එක ඇති කරෝන සමාරු. මේ තරග කාරීත්වයක්ත් එක්කත් දරුව තුළ ඒවා උපදින. සමහර අත්දැකින් අපිට මතක අපි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබමන් කැලනයේ කළමනා කරන පීට අධ්‍යාපනය ලබල දෙවනි වසරමං පැවිදි වුණේ. එතකොට අපි දන්නවා මේ දරුව එකට ඉගෙන ගන්න එකට ඉන්න පන්තිවල ඉන්න දරු සමහරලාවට අපිට දෙනවා එදා දවස්සේ ඒ කොටස ගුරුවරු උගන්නල දෙනවා මෙන්න මේකට අදාළ මේ පොත් පට්ටික ගිහිල පුස්තකාලෙන් හවාගෙන කියවත් සමහරයි ඉන්නවා තමන් ඉක්මනින් ගිහිලා පොතාරගෙන
අනිත් ළමයින්ට ඒ පොත් ගන්න බැරිවෙන්න ඒ පොත් අරගෙන කියලා වෙනත් පැතිවල වෙන රාක්කවල හංගලෑන. එහෙම දැම් බලන්න ඒ ඉරිසියාව. එකට ඉගෙන ගන්න දරුව අතර තව කෙනෙක් ගැන ඉරිසියාවක් උපදින. මේ ඉරිසියාව සමාජ හැම පැත්තකම තියෙනවා. වෛද්‍යවරු ගන්න බාන් කවදාවත් එක වෛද්‍යවරයෙක් තව කෙනෙක්ගේ හොදක් කියන්න කලාතුරකින් කෙනෙ. ඉන්න පුළුවන් හොඳට බණ භාවනා කරන ධර්මී දියුණු කරන මුදිතා ගුණේ වඩාගත්ත කෙනෙක් මිසක් බොහෝ වෙලාවට තව කෙනෙක් හෙලා දකිනවා. කොච්චර හොඳ වුණා ඒක පිළිගන්න කැමති නෑ. ඔබ බලන්න ඔබ වෛද්‍යවරු 10 දෙනෙක්ගෙන් බේත් ගන්න ගිහිල්ලා කොච්චර හොඳ බේට්ටික තිබුණත් ඕක බේතක් දෙකක් වෙනස් කරනවා මේක හරියන්න මේක නෙමෙයි මෙන්න මේ කරම් බලන්න මේකයි හරියන්න කියලා. ඊළඟට බාස් කෙනෙක් බලන්න කවදාවත් කෙනෙක් හදපු දෙයක් කොච්චර හොඳට තිබ්බත් මොකක් හරිය දෙයක් කියනවා. මේක එක්ක අපරාධය පොඩි ප්‍රශ්නයක් තියෙන මේ බලන්න හරියට මේක මැදලනෑ මේක ඇදයි මේ පොඩ්ඩක් බිත්තිය මෙහෙම එකක් පේනෙත් නෑ තම මොනවා හරි ඇදක් හොයෙන. එතකොට මේ ස්වභාවේ කවදාවත් තව කෙනෙක්ගේ හොදක් දකින්න ඇති. ඒ ස්වභාවේ හැම ශේෂත්‍රයකම ගිහිල්ලා වික්ෂුන් වහන්සේලා අතර ශාසනීත් ඔය හැම්ම තැනක මොයි ස්වභාවේ තියෙනවා. ඒ නිසා මේ කෙලෙස්වල ස්වභාවය අඳුන ගත්තේ නැත්නම් පිංහතුනි. අපි දන්නෙම නෑ ඉරිසියාව කියන එක සම්පූර්ණයෙන්ම මුළු අපේ ජීවිතේම වෙලාගෙන. මහා පාපී සිතුවිලිවලි සමහරු ඉරිසියාවෙන් දැවෙනකොට හිතන්නේ ඉරිසියා සහගත සිතුවිලි. කතා කරන වචන තුළින් එලියට එන්නේ ඉරිසියාව දවේශය. තමන්ගේ ක්‍රියාව තුළින් මතුවෙන්නේ ඉරිසියාව දවේශය. ඔබ බලන්න ලංකාව ලෝකෙ බොහෝ රටවල මේ සභාව නැති වුණත් සමහර තියෙන පුළම ඉන්දියාවගේ රටවල සමහරයි වගේ දේවල් තියෙනවා. කොච්චර දේවාල ගානේ මේ තමන්ගේ දියුණුවට නෙමේ වැඩිපුර සමහරු තමන්ගේ දියුණුවට ගිහිල්ලා බාරහාරයක් හරි වෙලා එක අහිංස කාසරන ප්‍රාර්ථනාවක් කියම ඒක සම්මාධීට්‍යිය මිත්‍යා දෘෂ්ටිය පැත්තක තිලා අපීත මනුසේගේ අසරණකමට මනුසේ දේවාලෙකට හරි ගිහිල්ලනේ තමන් පිහිටක් ඉල්ලන අසරණකමට කාගෙන් හරි මනුසේ කසරන වනහම කාගෙන් හරි පිහිට ඉල්ලනවන තමන්ගේ දියුණුව තමන්ගේ අසරණකම තමන්ට පිහිට වෙන්න කියලා පිහිට ඉල්ලනවට වඩා වැඩිපුර මිනිස්සු දේවාල ගාන යන්නේ අනුන්ට හෝනියන් කරන්න. තමන්ගේ සමහරුන්ට තමන්ගේ හම්බ කරගත්ත ධනී ඉවර යනුන්ට හෝනියන් කරලා. අනුන්ට ගොඩිවින කරන්න. පුළුවන් තරන් කෙනෙක් දියුණු වෙනකොට කෙනෙක් යමක් කරනකොට ඉවසගෙන ඉන්න බෑ ඉරිසියා වෛරය කැලෑ පත්තර ගහනේවා මොනව හරිදැන් අද තාක්ෂණයත් එක්ක තින අද ඉන්ටනෙට් එකෙන් හරික්කු මට ගහන්න හදනවා මොනව හරි ඒ පුද්ගලයා විනාස කරන්න ජීවිතේම සැලසුම් හදනයින්න. උදේ හවා හිත ඉන්නවා. කොහෙන් හරි මුංග බිමදාන්න විදිහක් නෑ මොන්න ක්‍රමෙන් හරි වැඩක් දෙන්න විදිහක් නෑන. ඔහොම හිතා දවසම තමන්ට තේරෙන්නේ තමන්ගේ හිතේ මතුවෙන්නේ පාපී සිතුවිලි දවේශ සිතුවිලි කෙලෙස් සහිත සිතුවිලි කියලා ඔබ තේරෙන්නේ. පිංහතුනී ඉරිසියාව තියෙන භයානකකම තමයි ඉරිසියාව බලවත් වනාට පස්සේ ගුණේ දකිින් නැති වෙන. මහා ගුණවතයකුට වෙන්න පුළුවන්. ඉරිසියාව ඇති වුණාට පස්සේ ඔහුගේ ගුණේට වඩා ඉරිසියාව කියන පාපී සිතුවිල්ල තුළ පලිගැනීමේ සිතුවිලි බලවත්වෙන. දැන් ඔබ මේ බුද්ධ ශාසනය තුළ හිතන්න දේවදත්ත ගැන. දේවදත්ත පැවිදි වුණේ අපායන්නද. කවුරුවත් පැවිදි වෙනවද අපායන්න කියලා හිතාගෙන. ඔබම හිතල බලන්න. මේ කියන දේවල් ඔබ ඔබේ නුවනින් විමසල බලන්න මේක ඇත්තනෙන් නම් කියල. දේවදත්ත කියලා කියන යසෝදරාවගේ සහෝදරය සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ගේ පුතනුවන්. එතකොට රාජකීය පවුලක ඉපදිලා තමන්ට රාජ්‍ය උරුමය තිබිලා රජ සැප සම්පත් අතහැල්ල රජකම අතහැල්ල පැවිදි වෙනවද අපා යන්න බලාගෙන. දේවදත්තට පැවිදි වෙනකොට පලිගන්න සිතු ඉල්ලක් තිබෙන ඇත්තටම නිවන් දකින්න හිතාගෙන පැවිදි වුණේ. කවුරුත් රජකම අතහැරලා සැප සම්පත් අතහැරල මාලිගාවල් අතහැරලා රන් මිරි වැඩි සගල් මේ තියෙන සියලු වස්තුව දේපල අතහැරලා කාගෙන්වත් පලිගන්න හිතාගෙන පැවිදි වෙන්නේ කවුරු. හැබැයි දේවදත්ත ඇත්තටම පැවිදි වුණේ නිවන් දකි ධර්මය අවබෝධ කරන්න. නමුත්
කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේට ලැබිච්ච ගෞරව කීර්තිය ප්‍රසිද්ධිය රජවරු සිටුවලු රාජරාජ මහාමාත්‍යවරු බුදුරජාණන් වහන්සේට ගෞරව කරනකොට සිව්වනක් ශ්‍රාවකයන් සතර දිසින් ඇවිල්ල බුදුගුණ කිය බුදු හාමුදුරන්ට වන්දනා කරනකොට ගරු සත්කාර කරනකොට අන්න හිතේ ඇති වුණා ඉරිසියාව. ඒ ඉරිසියාව ඉපදුනීම තමන් සමකොට හිතන්න ගත්තා. මමත් ඒ පවුලිම කෙනෙක් මමත් උන්වහන්සේගේ ඥාතිය මමත් කෝලිය වන්සී උන්වහන්සේ සාක්‍ය වන්සේ මමත් ඥාති සම්බන්ධයක් තියෙන කෙනෙ මටත් ඒ ගෞරවේ ලැබෙන් ඕන මමත් රජ පවුලක කෙනෙ. එතකොට ඒ මට්ටමෙන් හිතලා තමන් ඉරිසියා උපදවා ගත්ත. ඒ ඉරිසියාවත් එක්ක එන ඊළඟ දේ තමයි පලිගැනී. සංගබේදය කරන්න සැලසුම් කරලා සංගබේදක දේවදත්ත හාමුදුරුව ගැන පින්වතුනි ධර්මී සඳහන් වෙනවා සමයිට ඔබ බොහෝ නොදන්න දේවල්. දේවදත්ත දුස්සීලෙක් කියලා කොතනකවා සඳහන් වෙලා නෑ. දේවදත්ත හාමුදුරු කොහෙවත් පාරාජිකා වුණා දුස්සීලකං කරා ශාසනය දුස්සීලකක් එහෙම කොහෙවත් නෑ. දේවදත්ත කියන භික්‍ෂූ බොහෝ සිල්වත් කෙනෙ. ඒ වගේමයි අනිත් අයටත් වඩා තමන්ගේ සිල්වත්කම පෙන්නන්න උත්සාහ කරප කෙනෙ. ඒ නිසා විශේෂෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ විශේෂ ඉල්ලීම් පහක් පවා ඉදිරිපත් කර. භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්ති දක්වාම රුක්ෂමූලිකෝ ගස්යට උද කලාවම ඉන්න ඕන. මමත් එහෙම ඉන්න කෙනෙකෙන් තමන් ඉන්න නිසාන තමන්ට ඉල්ලන්න පුළුවන්. භික්‍ෂූන් වහන්සේලා පින්ඩ පාතිෙන් විතරක් යැපෙන්න්න ඕනේ. තුන් සිවරෙන් විතරක් ඉන්න ඕනේ. පාන්සකුල සිවුරු විතරක් පරිහරණය කරන්න ඕන ජීවිත කාලයම නිර්මාන්සිකමයින් එතකොට මෙන්න මේ ඉල්ලීම් පහ ඉදිරිපත් කරා තමන් ඒවා ඒ විදිහටම රැකගෙන හිටපු කෙනෙ. එතනදී දේවදත්ත ගැන කොච්චර ඒ ගුණධර්ම රැකගෙන තමන් ඉන්න ගමන් තමන් ඒවා ඉල්ලිං හැටියට ඉදිරිපත් කරා මේක තම ඉක්මනින් නිවන් දකින්න නම් මේ විදිහට ඉන්න. බුදුරජාණන් වහන්සේ බුදුනුවනින් බලල ඒක ප්‍රතික්ෂේප කරෙත් නෑ ඒක පිළිගත්තෙත් නෑ බුදුරජාණන් වහන්සේ වදාල කැමති කෙනෙක් පින්ඩ පාතෙම හිටපුදේ. කැමති කෙනෙක් සැදහැවතුම් පූජා කරන දානි පිළිගත්තට කමක් නෑ. කෙනෙක් ආවාසක කුටියක හිටියට කමක් නෑ තව කෙනෙක් කැමතිනම් කැලේම ඉන්න ඒකත් කමක් නෑ. ඒක යාගේ පෞද්ගලික රුචිකත්තේ ඒක නිවනට ඒ තරම් අදාළ දෙයක් නෙමේ. ඒ වෙලාවේ අලුත පැවිදි වෙච්ච 500ක් දෙෙන නොමග යවලා ඒ අයි දැම් බලන්න බුදු හාමුදුරුව ඉදිරියේ පැවිදි වෙච්ච අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසෝ මහශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටින කාලෙක බුදු කෙනෙක් ඉදිරියේ පැවිදි වෙච්ච 500ක් දෙනෙකුට හිතුනා බුදු හාමුදුරන්ට වැඩිය දේවදත්ත හරින කියලා. ඒ තරමට පිරිස නොමගේ අවාගෙන තමන් ඊට වඩා සිල්වත් කියලා පෙන්නල 500 දෙනෙක් එතනින් ඉවත් කරගෙන ගියා. එදකොට දේවදත්ත භික්‍ෂුව සංඝයා බේද කරන්න ඕන කියන පාපී සිතුවිල්ල හිතට එනකොටම දේවදත්තට තිබිච්ච පුුණ්‍ය ඉරදිය නැති වෙලා ගියාකිනො යකුසලෙ මතකතියාගන්න එහෙනම් දේවදත්තට පුුණ්‍ය ඉරදි තිබිල තියෙන. පුුණ්‍ය ඉරදියක් කියන්න නිකම් පහල වෙන එකක් නෙමේ භාවනා කරන්න ඕන. ඒනම් දේවදත්ත හාදුරු මුල් කාලි හොඳට භාවනා කරපු කෙනෙ. ඒ භාවනා කරලා ධර්මාවබෝධයට මාර්ග පල්ල බල හිටිය නෑ. හැබැයි සමාධිය පැත්ත උපදවාගෙන තිබුණ සමතය වැඩුව. ඒ භාවනා කරලා හිත එකඟ කරගෙන සමාධිය දියුණු කරලා ඒ සමාධියෙන් ලෞකික දෙහාන උපදවාගෙන ඒවැම් ප්‍රාතිහාරි පාන් තරම් ලෞකික ඉරදි උපදවාගත්ත කෙනෙ. එතකොට ඔබ හිතන්න එවැනි භාවනා සිල්වත්ත සමාධයක් වඩල ලෞකික ඉරදියක් උපදවාගෙන හිටපු කෙනෙකුට මේ වගේ පාපී පහන් සිතුවිලි හිතේ හටගෙන. ඒ සිතුවිලි ක්‍රියාත්ම කරන්න හිතනකොටම ඒ පුුණ්‍ය ඉරදි පිරිහිලාගයාකි. ඒ මොහොතෙම යකුසල විපාකි. හැබැයි දේවදත්තනමි වැඩි අතඇරේ. පුළුවන් තරන් සැලසුම් සහගතව සංඝයාබේද කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේව කොහොමහරි අනතුරක් කරන්න අජාසත් රජ්ජුරුවෝත් හිතවත් කරගෙන
රජ්ජුරුවන්ගේ දුනු සිල්පීන් ලවා සැලසුම් කරා බුදු හාමුදුරන්ග මරල උන්වහන්සේව ගාතනය කරලා මම එතනට එනවා මම සංඝයා පාලනය කරන ප්‍රධානියෙක් බවට පත්වෙනවා. බලන්න ඉරිසියාව නිසා දැන් ඊළඟටාවේ විනාසකාරී පාපී සිතුවිල්ලා. බුදු හාමුදුරන්ට අනතුරක් කරන්න සැලසුම් කරා කියන්න කොච්චර පවකාර සිතුවිල්ලද. ඉරිසියා සහිත හිතක මොන තරම් පාපී සිතුවිලි උපදිනවාද කියලා ඔබ හිතන් මේ පාපී සිතුවිලි ඉපදුනේ උදේදන් රෑවෙනකං අකුසල් කර පංච දුෂ්චරිතයේ දියදී හිටපු මනුස්සේකුට නෙමේ. කවදාවත් භාවනාවක් කරලා නැති හිත දියුණු කරලා නැති භාවනාව මොකක්ද කියලාවට නොදන්න කෙනෙකුටත් නෙමේ. හොඳට සිල් රැකලා හොඳට භාවනා කරලා සමාධිය වඩලා පුුණ්නීරදි උපදවාගත්ත රජ පවුලක ඉපදිච්ච රාජ කුමාරේ නිවන් දකින්න පැවිදි වෙච්ච කෙනෙකුට හිතේ අර ඉරිසියා සහගත පාපී සිතුවිලි බලවත් වනේ. ඒ පවකාර සිතුවිලි බලවත් වෙනකොට ඒ තුළ අයෝනිසෝ මනසිකාරය යෙදෙන්න කොච්චර තමන් ඒ පවකාර ක්‍රියාව සැලසුම් කර ඉස්සරහට ගියාද කියන්නේ අජාසත්ත රජ්ජුරුවන්ගේ දුනු සිල්පීන් යොදෝල බුදුරජාණන් වහන්සේ මරන්න සැලසුම් හතුව. ඒකට රජ්ජුරුවන්ගෙන් උදව් ඉල්ලගෙන දුනු සිල්පීන් යෙදෙව්වා. අජාසත්තටත් උදව් කරා තමන්ගේ පියා මරලා ඉක්මට රජවේ. අජාසත්තයේ පාපමිට්‍ර අවවාද අනුශාසනා පිළි අරගෙන පාපමිට්ට සේවනය නිසා තමන්ගේ පියා මරලා රජ වුණා. හැබැයි කල්පයක් මහා නිරේ යන විදිහේ ආනන්තරි අකුසලයක් හදාගත්ත. එතකොට බලන්න මිනී මැරුමකට රජ කෙනෙක් මරන්න රාජ කුමාරයෙකුට අවවාද කර අනුශාසනා කරලා නොමග යවලා මිනී මැරුමක් කෙරෙව්. වැරදි උපදෙස් වැරදි මඟ පෙන්නී වැරදි අනුශාසනාවල ප්‍රතිඵල. එතනින් අතර ඒ කරේ තමන් ඊලක් හිට ගන්න. ඊට පස්සේ අජාසත්තව යොදෝගෙන දුනු සිල්පීන් ටික ඉල්ලගෙන බුදු හාන්දුරු මරන්න සැලසුම් හැදුව. හැබැයි බුදු හාන්දුරන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් උන්වහන්සේගේ ප්‍රාතිහාර ගුණේ බුදුරජාණන් වහන්සේට විදින්න එවපු ඊතලේ අර දුනු සිල්පිය විසකාපු ඊතලයක් හරගෙන ඇවිල්ලත් දුන්න අදිනකොටම මුළු ඇගම ගල් වෙලා ගියා ඊතලේ අතහැරගන්න බැරිවුණ. අවසානි බුදුරජාණන් වහන්සේ ඔහුට පිහිට වුණ ඔහුට දහම් දෙස්වා ඔහු ධර්මය අවබෝධ කරා. ඊළඟට ඒ සැලසුම තුළ යොදෝපු තව දුනු සිල්පින් ඔක්කොම 36 දෙනේ. ඒ හැම දෙනා බුදුහාන්දුරන්ගෙන් බණහල ධර්මය අවබෝධ කර. දැන් බලන්න ඉරිසියාව ඇතිවීමේ භයානකකම බුදුරජාණන් වහන්සේ මරන්න රාජ අනදීල යොදෝපු රාජ බටයෝ ටික දුනු සිල්පීන් ටික ඒ ක්‍රියාන්විතයට යොදෝපු ටික ඇවිල්ල බුදුන් සරණ ගිය. දැන් දේවදත්ත හාදුරන්ට හිතුනද අනීමං වැරදිී. බුදුරජාණන් වහන්සේ කොච්චර ගුණවන්ත කෙනෙක්ද. මේ දුනු සිල්පින් හැමෝම තෙරුවන් සරණ ගිහිල්ලා මං මේ අතහැල්ල මත් බුදු හාමුදුරු ගැන හිත පහදව ගන්න මං ආයද ඉඳගේ වැරදි කරන්න. එහෙම හිතුවද. ඉරිසියාව තියෙන භයානකකම ඒකයි. ඉරිසියා සහිත සිතුවිලි එන්න තමන්ගේ ඉලක්කේ නැතිවෙච්ච ගමන් තවත් බලවත්වෙනවා. ඊට පස්ස හිතුව මේක මිනිස්සු දාල කරන්න බෑ ඕමරි වැඩේ කරන්න. දැන් උදේ දවල් රෑ කල්පනා කරන බුදු හාන්දුරන්ට අනතුරක් කරන්න. ඊට පස්සේ මතක් වුණා හිත් පිත් නැති මනුස්ස යොදවන්න බෑන් තිරිසනේ. රජ්ජුරුවන්ගේ ඇත්ගාල හිටමු නාලාගෙරි කියෙන හස්තිය. මේ ඇතාට රා කල පෝල හින්ඩුවෙන් ඇනලා කුලප්පු කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයායන මඟ පාරට අතහැරිය. හැබැයි අනන්ත බුදුගුණ බලයෙන් බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රාතිහාර බලය මේ වෙරි වෙලා රාකල පෝල හින්ඩුවෙන් ඇනලා කුලප්පු කළ අතහැරපු හස්තියා බුදුන් ඉදිරියේ දමනය වෙලා දනගහල හොඳ වැල උත්සල බුදුහාදුරට වන්දනා කර. මේ හස්තිය දමනය වුණ. දැන් ඔබ හිතන්න වෙන කෙනෙක්න සාමාන්‍ය මනුස්සයෙක් නං පහදින්න කාරණයක් නෙමෙයි දේ. වෙන කෙනෙක් නං හිතන වනේ මේ තිරිසන් සතා රාකල පෝලා සිහිකල්පනා විකෘති කරලා කුලප්පු කරලා හෙන්ඩුවෙන් ඇනල අතහැරපු මේ සතත්
බුදුහාදුර ළඟ දන ගැහුවනං උන්වහන්සේ මහා ගුණවන්ත කෙනෙක් උන්වහන්සේ මහා පොදුම කෙනෙක් අනේ මට වැරදුනා මං බුදුන් සරණ යනවා කියලා හිතනවන ඒත් හැදෙන්නේ ඒක තම ඉරිසියාව භයානකම ඉරිසියා සහිත සිතුවිල්ල තියෙන භයානකකම තමයි ඊට පස්සෙ කල්පනා කරම් මේකට මිනිස්සුය දෙව්වා ඒක හරිගියත් නෑ තිරිසන් සතෙක් එදෙව්වා ඒක හරිගියත් නෑ මම්ම වැඩේ දෙන්නම් මගේ අතිම්ම කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලන්න සැලසුම් කරලා උන්වහන්සේට ගලක් පෙරලුව. හැබැයි මහා බුදුගුණ බලයෙන් ඒ ගල පෙරලෙනකොටම පොළුවෙන් ගලක් මතු වෙලා මේ ගල නතර වුණ. නමුත් මේ ගල් දෙක එකට ගට්ටනය වෙනකොට පුංචි ගල් පතුරක් ගැලවිලා විසි වෙලා ගිහින් සිරි පතුලි වැදිලා ලේ කැටියක් පිරෙනවා. එතකොට බුදුන්ගේ ශරීරයේ ලේ සෙලවීම ලෝහිත් උපාදක කියන මේ ආනන්තරි අකුසල කර්මය කරගත් අයිතන. දැම් බලන්න මේ දවේ ඊරිසියාව තුළ කොච්චරට දැන් බලන්න සමහරු. ඔය වගේ සමහරුන්ගෙන් පලිගන්න හිතලා උපක්‍රම යොදල බැරිවෙච්ච තැන මම වැඩේ කරන්න කියලා යන ඉන්න ඕන දෙයක් වෙච්ච දෙක. ඔබ හිතන්න සමහරමි සමාජයේ දවේශයෙන් වෛරෙන් ඉරිසියාවෙන් ඉන්න වෙලාවට මිනිස්සු කියන කරන දේවල් ඔබ ටිකක් අහගෙන හිතන් පැත්තක ඉන්න ගමන් හිතන්න මොනතරම් පාපී සිතුවිරිත මේ වචන හැටියට එලියට එන්න කියලා. සමහරු අපායට බයනෑ. ඕන අපායක ගියදෙන් කියන කීදනෙක් ඉන්නවද. මුන්ගෙන් පලිගත්තට පස්සේ මං අපාය ගියත් කමක් නෑ කියන ඉන්න. මට අපාය හොඳයි කියන කොට සක්කින්. දවේශය බලවත් වනාට පස්සේ මිනිස්සුන්ට අපායත් කමක් නෑ කියලා හිතෙනවා. එච්චරකට ඉරිසියාව දවේශය කියන පාපී සිතුවිලි වලින් මනස වැහිලායන නුවන වැහෙන. සමහරුන්ට මැරිලනේ අපායන්න මේ ජීවිතේ හිරේ ගියත් කමක් නෑ. එල්ලුම් ගහට ගියත් කමක් නෑ. ඕන දෙයක් මට වෙච්චදෙන් කියනයි නැද්ද කියලා හිතන්න. එහෙම හිතාගෙන තමම්ම බය නැතුව පලිගැනීන් වලට අනතුරුවලට තමම්ම ඉදිරි පත්වෙනයින්න. මේ හිත ඒ මට්ටමට මතකතියාගන්න ඉරිසියාව බලවත් වනාට පස්සේ. දවේශය බලවත් වනාට පස්සේ නුවන යට යනවා. අනතුර පේෙන් නැතුව යන. තමන්ගේ විපත තමන්ගේ විනාසි තමන්ට පේෙන් නැතුව යන. පිංහතුනේ අපි ගොඩාක් රට පුරා ගිහිල්ලා අවුරුදු ගානක් ලක්ෂ ගානක මිනිස්සුන්ට බණ කියලා ඇති. ඒ අතර නොයෙක් මිනිස්සු චරිත එකක ජාතිය මිනිස්සු අපිට මුණ ගැහිලතිය. අපි බන්ධනාගාරවල එල්ලුම් ගහට නියම වෙච්චාය ජීවිතාන්තයට හිරේ ගියයි නොයෙක් වැරදි කරපු මිනිස්සුන්ට වැඩසටහන් කරලා බණ කියලා. ඒ මිනිස්සුන්ට උපදෙස්තීලා ඒ අය අද කියන හිතන දේවල් පසු තැවෙන හැටි. පුංචි දෙයක් ඉරිසියාව දවේශය පලිගැනීම තුළ එදා නුවන වැහිලා. අද අඩාඩා පසු තැවෙන හැට එදා මං ඉවසුවනං අද මට මේක වෙන්න. එදාමට පොඩ්ඩක් මං ඉවසුවනං අද මට මේ විනාස වෙන්නෑ කියකි අඩන හැටි. ඒ නිසා ජීවිතේ මතකතිය පසු තැවෙන්න ඉඩතියාගන්න එපා ජීවිතේ. මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලායි බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලායි හොදට තමන්ගේ හිත දිහා බලන්. පිංහතුනේ සමහරු ඉන්නවා සිල් ගන්න යනවා. බනත් අහනවා. පින්කංගොල්ටත් යනවා. ඒ වනාට හිත්වල ඉරිසියාව කුහකකම දවේශය සිල්ගන්න ගිහිල්ලත් එතන ඉරිසියාව. තව සිල්ගන්න ආපු අයත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන ඔන්න රන්ඩුවල්ලන. බනහන්න ගිහිලා පින්කංගොල්ට ගිහිල්ල එතන ප්‍රශ්න ඇති කරගන්න. හොඳට මතක තියාගන්න මේක තමන්ගේ හිත දිහා බලලා අවංකව. තමන්ගේ අඩුපාඩු තේරුම් අරගෙන තමන්ගේ හිතේ තියෙන ක්ලේෂයන් තමන් තුළින්ම දැකීමෙන් ප්‍රහාණය කරගෙන පියවරෙන් පියවර යායුතු ගමනක් තියෙන්. ඒ නිසා හොඳට තමන් දිහා බලන්න. මේ කියපු දේශනාවේ කරුණු තුළින් ඔබ බලන්න ඔබ තුළ ෂණික කෝපය තරහව වෛරය ඉරිසියාව තව කෙනෙක්ගේ දියුණුව දැකලා ඉවසගන්න බැරිකම කෙනෙකුට මොනවාහරි කරදරයක් වුණහම හොඳ වැඩේ හොඳයි කියලා හිතෙනවන තමන් කොච්චර පහද්ද කියලා තමන්ගේ හිත තුළින් බලන්න. ධර්මාවබෝධයට මාර්ග පල් ලබන්න නිවන් දකින්න හිතනවනං ඒ ඔක්කොටොම කලින් ඔය පාපී සිතුලිටික ඉවත් කරගන්න වීරිය වඩ මනුස්ස ගුණ ධර්මයක් නැතුව කොහොමද පිංහතුනේ
ආධ්‍යාත්මික ගුණයක් වඩන්නේ. බොහෝ දෙනෙක් නිවන් දකින්න මේ රහත් වෙන්න කතාව. හැබැයි හිත ඇතුළි තියෙන ඉරිසියා වෛරය ක්‍රෝධය කුහකකං එකට එක කිරීම් ගුණමකුකං මේවා පිරිලා. ඒ නිසා මේ කියන පාපී සිතුවිලි තමන්ගේ හිතෙන් ඉවත් කරගන්න. මෛත්‍රිය වඩන් කෙනෙක්ගේ දුකද හිත උනුවෙන ගතිය කරුණාව පුරුදු කරන්න. මුදිතාව කෙනෙක්ගේ දියුණුව දැකළ හදවතින්ම සතුටුවෙන් කර්මය ගැන හිතල ජීවිතය උපේක්ෂාව පුරුදු කරන්න. මේ මිනිස් ගුණ ධර්ම මනුස්ස ගුණ ධර්ම මේවා පුරුදු කරනකොට ඔබට නිවන් මාර්ගය නිකම්ම පෑදිලා පැහැදිලිව ධර්ම මාර්ග ඉස්සරහට යන්න පුළුවන් මාර්ගය ඔබට මතු වෙලායනවා. දෙවියම් පව ඔබට ආශිර්වාද කරනවා. ඔබට කල්්‍යයාන මිත්‍රයන්ගේ එකතුව ආශිර්වාද ලැබෙනවා. අන්නේ නිසා මේ ධර්ම මාර්ගය තුළ ගමන් කරන ඔබ මුලින්ම මනුස්ස ගුණ ධර්ම ඇති කරගන්න. මෛත්‍රිය කරුණා මුදිතා උපෙක්කා කියන සතර බ්‍රහ්ම විහරණ හොඳට ඔබ තුළ මේ පුරුදු කරගන්න දක්ෂ කෙනෙක් බවට පත්තේ. අන්න එතකොට ඔබට තේරෙයි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යාග දවසින් දවස ඔබ ධර්ම ඉස්සරහට යන කෙනෙක් ඔබටම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පටිසෝතගා මේ ධර්ම මාර්ගය කියන්නේ ගැහුවොත් ගහන එකක් නෙමේ. කෙනෙක් ගහත් ඉවසන්න පුළුවන්න. කෙනෙක් බනිද්දි ඔබට ඉවසකන්න පුළුවන්න. කෙනෙක් ඔබට දවේශ කරනකොට ඔබට ඔහුට මෛත්‍රී වඩන්න පුළුවන්න. මිනිස්සු කොච්චර ඉරිසියාවෙන් කටයුතු කරත් ඔබට මුදිතාව පුරුදු කරන්න පුළුවන්න. අන්න සැබෑ පටිසෝතගාමිනී මාර්ගය කෙලෙස්වොලට විරුද්ධව අපායිම් මිදිලා ගැලවිලා සුගතිය කරා යන මාර්ගයකට ඔබේ ජීවිතය සකස් කරගන්න. තිය පිණිස ඔබ හැම දෙනාටම අද මේ ධර්මානු ශාසනාව මේ ධර්ම දේශනාව ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා 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 කියලපි ආශිර්වාද කරනවා. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් අපි රැස් කරගස් සියලුපි සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවියස්ස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙන්න. ආකා සට්ඨාචිබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක ශාසනං ආකා සට්ඨාචිබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්ඨාචිබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.